ඉන්දිකා ටීචර්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ iTeacher YouTube channel එකත් එක්ක. අදත් සුපුරුදු පරිදි මම ඔයාලට නිපුණතා මට්ටම 6 යටතේ 10 වෙනි කොටස වීඩියෝ එකක් විදියට ඉදිරිපත් කරන්න සූදානම් වුණා. ඒ යටතේ අපිට කරන්න තියෙන්නේ ජාල නිර්මිතිය පිළිබඳව. ඒ යටතේ යොමු ආකෘති දෙකක් ගැන අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මුලින් එහෙනම් අපි බලමු මොකද්ද මේ ජාල යොමු ආකෘතියක් කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා network reference model එකක් කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම මේ network model එකක් කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා conceptual framework එකක්. එහෙම නැත්නම් සංකල්පීය රාමුවක්. අපිට network එක අපි කියනවා විස්තර කරන්න. එහෙම නැත්නම් network එකදී කොහොමද පාර්ශව දෙකක් අතර sannivedanaya නිසියාකාරව සිද්ධ වෙන්නේ. අන්න ඒ කියන එක විස්තර කරන්න අපි යොදා ගන්නවා යම්කිසි ආකෘතියක්. ඒකට තමයි අපි මේ ජාල ආකෘතිය කියලා හඳුන්වන්නේ. ඒකෙදි මේ ආකෘතියේදී සම්පූර්ණ කමියුනිකේෂන් එකම ස්තර කීපයකට වෙන් වෙලා ඒ ස්තරයන් හිදී අනුගමනය කරන්න ඕන සම්මුතීන් සහ නියමාවලි වෙන වෙනම අර්ථ දක්වලා තියෙනවා. ඉතින් අපිට සිලබස් එකේ කතා කරන්න තියෙනවා ජාල ආකෘති දෙකක්. එකෙන් පළවෙනි එක තමයි විවෘත පද්ධති අන්තර් සම්බන්ධතා ආකෘතිය. එහෙම නැත්නම් අපි කියනවා Open System Interconnection Model. එහෙම නැත්නම් OSI model. දෙවෙනි ජාල ආකෘතිය තමයි TCP/IP model එක. අපි මුලින්ම බලමු කොහොමද දත්ත යවන්නා හා ලබන්නා අතර sannivedanaya සිද්ධ වෙන්නේ කියලා. මේකට මම පොඩි උදාහරණයක් ගන්නවා. මේ ජාලාකෘතිය පැහැදිලි කිරීම සඳහා අපි හිතමු අපි වෙනත් කෙනෙකුට ලියුමක් යවනවා කියලා. එතකොට අපි මොකද කරන්නේ? යවන්න මොකද කරන්නේ? ඉස්සෙල්ලා ලියුම ලියනවානේ. ලියුම ලියලා ඊට පස්සේ ලියුම් කවරයක් ඇතුළට දාලා ඊට පස්සේ මුද්දරයක් අලවලා ඒක තැපැල් පෙට්ටියට දානවා. ඊට පස්සේ මොකද කියන්නේ? තැපැල් පෙට්ටියෙන් කවුරු හරි කෙනෙක් ඒක එකතු කරගෙන ගිහිල්ලා බාර දෙනෝ ප්‍රධාන තැපැල් කාර්යාලයකට. ඊට පස්සේ එතනින් යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරලා ඒකේ ඇඩ්‍රස් එකේ තියෙන ලබන්නාගේ පාර්ශවයේ නම සහ ලිපිණයට අදාළව ඒ අදාළ තැපැල් කාර්යාලයට ඒක යවනවා. යවුවට පස්සේ මොකද කරන්නේ? ඒකේ අදාළ පුද්ගලයාට ඒ ලිපිය ලැබීමට සලස්වනවා. ඊට පස්සේ අදාළ පුද්ගලයා විසින් මොකද කරන්න ඕන? අර එන්විලොප් එක කඩලා ලියුම කියවන්න ඕන. එතකොට ඔයාලට තේරෙනවා මේකෙදි මෙන්න මේ විදිය තමයි ඇත්තටම අපි data packet එකක් එක් පාර්ශවයකින් ඉඳන් තව පාර්ශවයකට යවන්නේ. ඒකෙදි මොකද වෙන්නේ? මම දල වශයෙන් කියන්නම්. ඒකෙදි අපි හැම වෙලෙම අපි යවන දත්තය කොටස් වලට කැඩීමක් සිද්ධ කරනවා. ඒකෙදි ලබන්නගේ පාර්ශවයේ ඇඩ්‍රස් එක ගහනවා. ඇඩ්‍රස් එක ගහනවා කියලා කියන්නේ මෙතන මොකද වෙන්නේ? ඇත්තටම IP ලිපිනයක් තමයි අපි යොදාගන්නේ. එතකොට ඒ IP ලිපිනේ දාලා අපි යම්කිසි ගමන් මාර්ගයක් යොදාගෙන මේක අදාළ පාර්ශවයට ලැබීමට සලස්වනවා. ඒතර අදාළ පාර්ශවය මොකද කරන්නේ? එයාට මේ ලිපි data packet ටික ලැබුණාට පස්සේ නැවත ඒ ටික එක්කව කරලා සම්පූර්ණ මැසේජ් එකම කියව ගන්න. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි අපේ sannivedanayat සිද්ධ වෙන්නේ. අපි මුලින්ම බලමු මේ OSI model එකේ මොනවද අන්තර්ගත වෙන්නේ කියලා. ඇත්තටම OSI model එකේ අන්තර්ගත වෙනවා ස්තර 7ක්. ඒකෙන් මේ ඔයාලට මේ ස්ලයිඩ් එකේ දක්වලා තියෙන ඒ ස්තර 7 අපි පළවෙනි ස්තරයේ විදියට භෞතික ස්තරය, දෙවෙනි එක දත්ත සන්දාන ස්තරය, තුන්වෙනි එක ජාල ස්තරය, හතරවෙනි එක ප්‍රවාහන ස්තරය, පස්වෙනි එක සැසි ස්තරය, හයවෙනි එක සමර්පණ ස්තරය සහ අවසාන ස්තරය නැත්නම් හත්වෙනි ස්තරය යෙදුම් ස්තරයේ විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. මේකේ මම ඔයාලට දක්වලා තියෙනවා කෙටි ක්‍රමයක්. මේ ටික මතක තියාගන්න. Please do not throw sausage pizza away. එතකොට මේකේ මුලාකුරු ටික මතක තියාගත්තා නම් මේ ස්තර 7 පිළිවෙලින් මතක තියාගන්න පුළුවන්. තවත් ක්‍රමයක් මම දක්වලා තියෙනවා.
ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට විභාගෙදී අනිවාර්යයෙන්ම මේ ස්තර 7 කටපාඩමේ තියෙන්න ඕන. ඊළඟට අපි බලමු OSI මොඩල් එක වැදගත් වෙන්නේ ඇයි කියලා. මම මුලින් සඳහන් කරා මේ ජාලාකෘති දෙකම ජාලාකෘති දෙකෙන් මොනවද අපි අදහස් කරේ මේක ඇති වුණේ ඇයි කියන එක ගැන මම පොඩි කෙටි හැඳින්වීමක් මුලදී කරා. ඇත්තටම මේකෙදි අපිට ජාල උපාංග නිෂ්පාදනය කරද්දී ජාලය සැලසුම් කරද්දී ඒ ආශ්‍රිතව විවිධ උපාංග නිර්මාණය කරද්දී ඊළඟ ජාලය සම්බන්ධ ගැටලු විසඳද්දී මෙන්න මේ OSI මොඩල් එක නැත්නම් මේ ජාල ආකෘති වැදගත් වෙනවා. ඒතර මේවයිදී ඇති කරගෙන තියෙන සම්මුති ස්ටෑන්ඩඩ් සහ ප්‍රොටෝකෝල්ස් අනුව තමයි අපි ජාලය සැලසුම් කරන්නේ උපාංග නිෂ්පාදනය කරන්නේ ඒ ආශ්‍රිත ගැටලු විසඳන්නේ ඔක්කොම ඒ මත ඉඳගෙන තමයි සියලුම දේ අපි කරන්නේ. මේ OSI ආකෘති ඇත්තරම නිර්මාණය කරලා තියෙන්නේ ISO කියන ආයතනය. ISO කියන ආයතනයේ විසින් තමයි මේ OSI කියන ආකෘතිය නිර්මාණය කළේ. ඒතර එකම අකුරු තුන තමයි මාරු කරලා දාලා තියෙන්නේ නේද? එකක් මුලින් ඉඳන් අගට අනිත් එක අගින් ඉඳන් මුලට. ISO ආයතනයේ OSI ආකෘතිය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේකේ ඇත්තරම තියෙන ස්තර 7ක්. ඒතකොට ඒකෙදි එක එක මට්ටම් වලදී කාර්යයන් සහ සේවාවන් නිශ්චිතව අර්ථ දක්වලා තියෙනවා. ඒ වගේම තමයි හැම ස්තරයක්ම ඊට ඉහළ පහළ ස්තර සමග සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි හැම ස්තරයක්ම ඊළඟ ස්තරයට සේවාවන් සැපයීම සිද්ධ කරනවා. එතකොට අපි බලමු කොහොමද එක පාර්ශවයකින් ඉඳන් තවත් පාර්ශවයකට දත්ත sannivedanaya සිදු වෙද්දී කොහොමද මේ මොඩල් එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔයාලට මේ රූප සටහනෙන් පෙන්눔 කරනවා පාර්ශව දෙකක් අතර සිදුවන sannivedanayeදී කොහොමද මේ ස්තර 7 ක්‍රියාත්මක වෙන්නේ කියලා. බලන්න host A host B අතර තමයි sannivedanaya සිද්ධ වෙන්නේ. එතකොට මුලින්ම host A කියන එක්කෙනාගේ application layer, presentation layer, session layer, ඊළඟ transport, network, data link, physical. අන්න එහෙම ගිහිල්ලා ඊළඟට physical මොනවා හරි භෞතික මාධ්‍යයක් ඔස්සේ නැවත host B එකේ physical, data link, network, transport, session, presentation, application layers ටික දක්වා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒතර මේ ඊතල මගින් මම පෙන්නලා තියෙනවා යන ගමන් මාර්ගය කොහොමද කියලා. දැන් අපි මේ ස්තර 7 පිළිබඳව වෙනම ඉගෙන ගනිමු. ඒතර එකකින් අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා යෙදුම් ස්තරය පිළිබඳව. නැත්නම් ඇප්ලිකේෂන් ලේයර් එක පිළිබඳව. එතකොට ඇප්ලිකේෂන් ලේයර් එක එහෙම නැත්නම් යෙදුම් ස්තරය කියන්නේ පරිශීලකයාට වඩාත් ආසන්නතම ස්තරය. කියන්නේ පරිශීලකයාට ළඟින් මැසුරු කරන ස්තරය තමයි යෙදුම් ස්තරය. එතකොට පරිශීලකයාට ජාලයේ සේවාවන් භාවිතා කිරීමට අවස්ථාව සැලසීම තමයි මේ ස්තරයේදී සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදියට අපි දන්නෝ අන්තර්ජාලය ගත්තත් සේවාවන් කීපයක් සපයනවා නේද? ඊමේල්, ටෙල්නෙට්, FTP, HTTP වගේ විවිධ සේවාවන් සපයනවා. එතකොට අපි මේ සේවාවන් ලබා ගන්න අපිට තියෙන්න ඕන ඉන්ටර්ෆේස් එකක්. එතකොට මේ ඉන්ටර්ෆේස් එක සැපීම කරන්නේ ඇත්තටම යෙදුම් ස්තරය හරහා. එතකොට යෙදුම් ස්තරයේදී විවිධ ඇප්ලිකේෂන් රන් වෙනවා. එතකොට පරිශීලකයාට පුළුවන් ඒ අදාළ ඇප්ලිකේෂන් එක හරහා දත්ත යැවීම හෝ ලබා ගැනීමේ කාර්යය සිද්ධ කරන්න. එතකොට මෙහිදී භාවිතා වන ප්‍රධාන නියමාවලි විදියට FTP, HTTP, DNS, SMTP, POP3 යනාදී විදියට අපිට නියමාවලි ඇතරම කිහිපයක්ම මෙතෙන්දී දක්වන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන සමර්පණ ස්තරය නැත්නම් අපි කියනවා ප්‍රසන්ටේෂන් ලේයර් එක. ඒතකොට මේකෙදි වෙන්නේ හැම වෙලේම අපි කියනවා message is presented to the upper layer in a standardized format. හැම වෙලේම මේකෙදි ඉහළ ස්තරයට අපි data යවනකොට අපේ පණිවිඩ යම්කිසි ප්‍රමිතිගත ආකෘතියකට හරවීම සිද්ධ කරනවා. යම්කිසි ප්‍රමිතිගත ආකෘතියකට හැරවීම සිද්ධ කිරීම කරන්නේ මේ සමර්පණ ස්තරයෙන්. එතකොට මොකද්ද මේකෙදි වෙන්නේ? ඇත්තටම අපි මොකද කරන්නේ මේකෙදි අනිත් ස්තරයට යවන්න කලින් දත්ත අපි කියනවා පරිවර්තනය කරනවා, ට්‍රාන්ස්ලේට් කරනවා. ඊළඟට අපි කියන গুপ্তකේතනය කරනවා. එහෙම නැත්නම් එන්කෝඩින් කරනවා.
සහ අනිත් එක තමයි කම්ප්‍රෙස් කරනවා. දත්ත හකුළුවාලීම් සිද්ධ කරනවා. එතකොට අපි පොඩ්ඩක් බලමු මේ තුන ගැන වෙන වෙනම. මොකද්ද පරිවර්තනය කියලා කියන්නේ? මම කෙටියෙන් කියනම් මොකද්ද මේ පරිවර්තනය කියලා කියන්නේ? අපි දන්නෝ ASCII, BCD, EBCD, IC වගේ විවිධ යුනිකේත ක්‍රම දත්ත කේත කරන ක්‍රම තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රසන්ටේෂන් ලේකෙදි තමයි අන්නේ අවශ්‍ය දත්ත ආකාරයට පරිවර්තනය කිරීම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි ඊළඟට මම කිව්වා දත්ත කේතනය කරනවා නේද? গুপ্ত කේතනය කරනවා. මොකද ඒතර කේතනය විතරක් නෙවෙයි මෙතෙන්දි විකේතනයත් කරන්නේ සමර්පණ ස්තරයෙන්මයි. ඒතර කේතනය සහ විකේතනය කියන ආකාර දෙකම සිද්ධ කරනවා. අපි දන්නවා මේ කේතනය කියලා කියන්නේ හැම වෙලෙම අපි යවන දත්ත යම්කිසි වෙනත්ම ෆෝමැට් එකකට හරවලා යවන එක. එතකොට අතරමඟදී පාර්ශවයකට දත්ත ගත්තට ඒක එක සැරේට වෙනස් කිරීමට අපහසුයි. ඒකට අපි කියනවා දත්ත කේතනය. එතකොට අපි වෙනස් කරන එකට කියනවා දත්ත කේතනය කියලා. නැවත මුල් මැසේජ් එක ලබා ගන්නවට කියනවා දත්ත විකේතනය කිරීම කියලා. එතකොට ඕකත් කරන්නේ සමර්පණ ස්තරය හරහා. ඊළඟට තව තියෙනවා කම්ප්‍රෙෂන්. නැත්නම් කම්ප්‍රෙස් කිරීම දත්ත වල බිටු ගණන අඩු කිරීම. එතකොට මේකෙදි ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ ගොඩක් වෙලාවට අපි දන්නවා මල්ටිමීඩියා ට්‍රාන්ස්ෆර් වෙනවා නම් හැම වෙලෙම අපි බලනවා මේකේ යවන data ප්‍රමාණය අඩු කරන්න. එතකොට අපි ඒ වගේ ඒවට අපි කම්ප්‍රෙෂන් ෆෝමැට්ස් පාවිච්චි කරනවා. එතකොට මේ සමර්පණ ස්තරයේ තමයි අපි දත්ත ටික ඔන්න ඔය ආකාරයට පරිවර්තනය කරලා යවන්නේ. එතකොට මේකෙදි අපි භාවිතා කරන නියමාවලි විදියට TLS, AFP, SSL, SSH වගේ නියමාවලි අපි යොදා ගන්නවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සැසි ස්තරය. එහෙම නැත්නම් අපි කියනවා session layer. මොකද්ද මේ session එකක් කියලා කියන්නේ? ඇත්තටම අපි මුලින්ම පරිශීලකයා අපි තමු අන්තර්ජාලයට පිවිසෙනවා නම් හැම වෙලෙම අපි කියනවා session එකක් ඇති කරගන්න. එතකොට අපි සමහර වෙලාවට session කීපයක් අපේ කම්පියුටරේ තුල තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට අපි හිතමු tabs කීපයක් අපේ browser එකේ open කරන් තියෙනවා කියලා. එතකොට සමහර වෙලාවට ඒ එක අවස්ථාවක් එක session එකක් විදියට අපිට සලකන්න පුළුවන්. එතකොට මේකෙදි වෙන්නේ හැම වෙලෙම මේ ස්තරයේදී කරන්න යෙදුම් අතර සම්බන්ධතා ඇති කිරීම, කළමනාකරණය සහ අවසන් කිරීම. අපි කියනවා establish, managing and terminating sessions between end user application processes කියලා. එතකොට සැසි සම්බන්ධ සියලු දේ කරන්නේ මේ සැසි ස්තරය හරහා. එතකොට මේකෙදි තව වෙන දේවල් කීපයක් තියෙනවා. දත්ත සම්ප්‍රේෂණය ඒකපද දීපද කියලා තීරණය කරනවා. ඊළඟට සින්ක්‍රොනයිසේෂන් සිද්ධ කරනවා. ඒ වගේම තමයි මේකේ භාවිතාවන් නියමාවලි විදිහට අපිට NetBIOS, AppleTalk, Windsock වගේ නියමාවලි භාවිතා කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ප්‍රවාහන ස්තරය. එහෙම නැත්නම් අපි කියනවා transport layer එක. එතකොට මේ transport layer එක ඇත්තටම ඉතාමත් වැදගත් ස්තරයක්. මේකෙදි තමයි අපි හැම වෙලේම ප්‍රභව උපාංගයේ යම්කිසි යෙදුම් වැඩසටහනක ඉඳන් සිට ගමනාන්ත උපාංගයේ එහා සමාන යෙදුම් වැඩසටහනකට සම්පූර්ණ පණිවිඩයක් ගෙන ගොස් බාර දීමේ සමස්ත වගකීම සිද්ධ කරන්නේ මෙන්න මේ ප්‍රවාහන ස්තරයෙන්. ඒ කියන්නේ එක ස්ථානයක ඉඳන් තව ස්ථානයකට අපිට පණිවිඩයක් ගෙන ගොස් බාර දීම සිද්ධ කරන්නේ මේ ප්‍රවාහන ස්තරයෙන්. ඒතර අපි කියනවා responsible for delivery of an entire message. මේකදී හැම වෙලෙම දත්ත යවන්නා හා ලබන්නා අතර සම්ප්‍රේෂණ මාධ්‍යයට දත්ත යොමු කිරීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි හැම වෙලෙම ජාලය හරහා දත්ත ප්‍රවාහනයේ විශ්වාසදායී බව මේ ස්තරයේදී තහවුරු කිරීම සිද්ධ කරනවා. මේකෙදි කරන ක්‍රමවේදය තමයි සම්පූර්ණ දත්තය කොටස් කීපයකට කඩනවා. අපි ඒවට විශේෂ නමක් කියනවා. මොකද segments කියලා. ඒතර දත්ත කොටස් කිරීමක් සිද්ධ කරනවා. ඒතර යවන්නාගේ අන්තයේදී දත්ත කොටස් කිරීමක් කරලා නැවත ලබන්නාගේ අන්තයේදී ඒවා එකතු කිරීමකට භාජනය වෙලා තමයි සමස්ත මැසේජ් එක හදාගන්නේ. එතන මේකෙදි කරන තව කාර්යයක් තමයි ගැලීම් පාලනය සහ වැරදි පාලනය. අපි කියනවා flow control කරනවා. ඒ වගේම දක් තියෙනවා නම් ඒක නිවැරදි කිරීම සහ
ඩේටා ෆ්ලෝ එක නිසියාකාරව දත්ත යවන්නගේ ඉඳන් ලබන්නාගේ දක්වා සිද්ධ කරන්නේ මේ ප්‍රවාහන ස්තරයේ මගින්. එතකොට මේකෙදි භාවිතා නියමාවලි දෙකක් තියෙනවා. ප්‍රධාන TCP අනිත් එක UDP. එතකොට අපි TCP සහ UDP අතර වෙනස්කම් කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරා. ඇත්තටම අපි මම පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්. අපි දන්නවා TCP කියන්නේ හැම වෙලේම විශ්වාසදායී වැඩි ප්‍රොටෝකෝල් එකක්. UDP කියන්නේ විශ්වාසදායී බව අඩු ප්‍රොටෝකෝල් එකක්. එතකොට අපිට මේ අපේ යවන ඩේටා වල විදි අනුව අපිට පුළුවන් TCP හෝ UDP භාවිතා කරන්න. ප්‍රවාහන ස්තරයේදී නියමාවලි දත්ත ඒකකයක් අපි හඳුන්වනවා හැම වෙලේම මතක තියාගන්න කාණ්ඩයක් කියලා. මං කියවනේ දත්ත කොටස් කිරීමට ලක් වෙනවා කියලා. එතකොට ඒ කොටසකට අපි කියනවා කාණ්ඩයක් කියලා. අපි TCP භාවිතා වෙනවා නම් තමයි ඇත්තටම කාණ්ඩ කියලා කියන්නේ. අපි UDP භාවිතා කරනවා අපි කියනවා කාණ්ඩ නෙමෙයි ඒව ඩේටාග්‍රෑම් කියලා. එතකොට කාණ්ඩ හෝ ඩේටාග්‍රෑම් කියන වචන දෙකම අපිට ඒ භාවිතාන ප්‍රොටෝකෝල් එක අනුව වෙනස් කරලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ජාල ස්තරේ එහෙම නැත්නම් නෙට්වර්ක් ලේ එක පිළිබඳ. එතකොට ඒකෙදි වෙන්නේ යවන්නාගේ සිට ලබන්නා දක්වා මාර්ගකාරක ඔස්සේ අපි කියන රවුටර්ස් ඔස්සේ දත්ත පැකට්ටු සම්ප්‍රේෂණය කිරීමේ කාර්ය කරන්නේ මේ ජාල ස්තරේ. එතකොට අපි කිව්වා ප්‍රවාහන ස්තරයෙන් කරේ මොකද්ද? දත්ත යවන්නාගේ සිට ලබන්නා දක්වා දත්ත ටික ගෙනහිල්ලා බාර දෙන එක. එතකොට බාර දෙන එක කොහොමද කරන්නේ? මේ මාර්ගකාරක හරහා කොහොමද කරන්නේ? අන්න ඒ කියන කාර්යය කරලා දෙන්නේ අපිට මේ ජාල ස්තරයේ මගින්. එතන ජාල ස්තරයේදී සම්පූර්ණයෙන්ම විස්තර කරනවා කොහොමද මේ මාර්ගකාරක ඔස්සේ දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ කියලා. ඇත්තටම මේකෙදි කරන විශේෂ කාර්යයන් කීපයක් තියෙනවා. අපි ඒකෙන් ප්‍රධාන එක තමයි රවුටින් කියලා කියන්නේ. රවුටින් කියලා කියන්නේ හැම වෙලේම අවසාන අන්තයට දත්ත යවන්න පුළුවන් හොඳම ගමන් මඟ තීරණය කරනවා. අපි දන්නවා අපි හිතමු අපිට මාතර ඉඳන් කොළඹට යන්න ඕන නම් අපිට සාමාන්‍ය ගාලු පාර පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් හයිවේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ට්‍රැෆික් එක වැඩි නම් සමහර විට වැසි දවසක් නම් අපිට රූට් එක වෙනස් කරලා යන්න පුළුවන්. තව අතුරු මාර්ග ඔස්සේ ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ අවස්ථානුකූලව අපිට අපි යන්න ඕන පාත් එක තීරණය කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ප්‍රවාහන ස්තරයේදී අපි දත්ත යවන්නා හා ලබන්නා කවුද කියලා අඳුනගත්තා. දැන් මේකෙදී අපි කොහොම හරි යවන්න ඕනේ. යවන මාර්ගය තීරණය කරන්නේ යවන මාර්ගෙත් හොඳම මාර්ගය තීරණය කරනවා මෙන්න මේ ජාල ස්තරයේ මගින්. ඒතර අපි කියනවා best route selection. එකේ තමයි හැම වෙලේම අපි දත්ත යවන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට දත්ත ලොස් වීමකින් තොරව වේගවත්ව අපිට ට්‍රාන්ස්මිට් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට මේකේ අනිත් කාර්යය තමයි logical addressing කියන එක. එහෙම නැත්නම් ජාලය තුල උපාංගය අනන්‍යව හඳුනා ගන්න. අපි හැම වෙලේම භාවිතා කරන තාර්කික ලිපිනයක්. අපි මීට කලින් වීඩියෝ එක කතා කරා කොහොමද IP address බෙදන්නේ, කොහොමද ජාලය තුල IP address ඩිසයින් කරන්නේ, වෙන් කරන්නේ, ඒව ගැන අපි කතා කරා. එතකොට ඇත්තටම මේ ජාල ස්තරයේදී තමයි උපාංග අනන්‍යව හඳුනා ගැනීමක් සිද්ධ කරන්නේ. ඒක සඳහා address එකක් භාවිතා කරන්නේ. එතකොට ඒකෙදි භාවිතා කරන address එක තමයි අපි කියන තාර්කික ලිපිනේ. එහෙම නැත්නම් අපි කියනවා IP ලිපිනේ. එතකොට මේකෙදි හැම වෙලේම මොකද කරන්නේ? මේ IP ලිපිනේ භෞතික ලිපිනේ බවට පරිවර්තනය කිරීම සිද්ධ වෙනවා. එතකොට මේකෙදි අපි විශේෂයෙන් භාවිතා කරන නියමාවලි විදියට IP, ICMP, RIP, IGMP වගේ නියමාවලි භාවිතා වෙනවා. එතකොට මේකේ උපාංග විදියට ප්‍රධාන වශයෙන් router එහෙම නැත්නම් තව පාවිච්චි කරන layer 3 switch. මෙතන layer 3 කියලා කියන්නේ ජාල ස්තරයට අපි කිව්වා තුන්වෙනි ස්තරයේ. හිඳ layer 3 switch නුත් මේ ජාල ස්තරයේ භාවිතා වෙනවා. එතකොට හැම වෙලේම router එකකට handle කරන්න පුළුවන් IP address විතරයි. භෞතික ලිපින අණුව අදාළ ලබන්නාට ගිහින් දෙන්න බෑ. ඒ කියන්නේ
හැම වෙලේම මෙයා මොකද කරන්නේ? ජාල ලිපිනේ අරගෙන ඒ අදාළ ජාලයට මාර්ගකාරක හරහා තමන්ගේ දත්ත පැකට්ටු යවන එක සිද්ධ කරනවා. එතකොට මේකෙදි අපි ප්‍රධාන වශයෙන් මෙම ස්තරයේදී නියමාවලි දත්ත ඒකකයේ විදියට භාවිතා කරන්නේ පැකට්ටුව. පැකට් කියන එක. එතකොට පැකට් තමයි අපි සම්ප්‍රේෂණය කරන්නේ. එතකොට රවුටර් සරහා යන්නේ හැම වෙලේම data packet. එතකොට ඊළඟට අපි යොමු වෙනවා මොකද? දත්ත සන්දාන ස්තරයට. එතකොට දැන් පොඩ්ඩක් මේකේ ෆ්ලෝ එක පොඩ්ඩක් මතක තියාගන්න. අපි මොකද කරේ? ට්‍රාන්ස්පෝර්ට් ලේයකින් දත්ත එක් පාර්ශ්වයෙන් ඉඳන් තවත් පාර්ශ්වයට යවන්නේ කොහොමද කියලා තීරණය කරා. මොන ප්‍රොටෝකෝල් එක හරහාද යවන්නේ කියලා තීරණය කරා. ඊළඟට ජාල ස්තරයට එනකොට ඒව යවන මාර්ගකාරක මොනවද? යවන්න ඕන පාත් එක මොකද්ද කියලා හරියට තීරණය කරා. දැන් දත්ත සන්දාන ස්තරයට එනකොට මොකද වෙන්නේ? හැම වෙලේම ඒ ජාලය තුල කුමන මැෂින් එකට මේක ගෙනහිල්ලා දෙන්න ඕනද කියලා තීරණය කරනවා. ඒ මොකද රවුටර් එකට කවදාවත් බෑ ජාලය තුල තියෙන මැෂින් එකට ලබා දෙන්න. එයා ජාලයට විතරයි තමන්ගේ data packet අරගෙන එන්නේ. එතකොට එතනින් එහාට වගකීම බාරගන්නේ දත්ත සන්දාන ස්තරේ තුල භාවිතා වෙන ස්විච් එකක්. එහෙම නැත්නම් අපි කියනවා සාමාන්‍ය LAN එක තියෙන ස්විච් තියෙනවනේ අන්න ඒ ස්විච් එකක්. එතකොට ඒ ස්විච් එකට අපි දත්ත පැකට්ටු ආවට පස්සේ ඒ ස්විච් එකෙන් MAC address ටික තෝරලා බලලා තමයි හරිම කම්පියුටර් එකට data ටික එවන්නේ. මේකේ ප්‍රධාන කාර්ය විදියට ගත්තොත් එකක් තමයි ෆ්‍රේමින්. හැම වෙලෙම දැන් දත්ත පැකට් නේ ආවේ. ඒතර මේකෙදි වෙන්නේ මොකද්ද? දත්ත පැකට් ටික නැවත රාමු එහෙම නැත්නම් ෆ්‍රේම්ස් වලට ගොනු කරනවා. ෆ්‍රේම්ස් වලට ගොනු කරලා තමයි ජාලය තුල බෙදා හරින්නේ. ඊළඟ තමයි සමහර වෙලාවට දැන් ඕක යවනකොට මුලින් හම්බෙන්නේ ජාල ස්තරේ ඊළඟට හම්බෙන්නේ දත්ත සන්දාන. ඒතකොට පැකට් ෆ්‍රේම්ස් බවට පත් වෙනවා. අපි හිතමු ඕක ලබන්නේ පාර්ශ්වනකොට මුලින්ම හම්බෙන්නේ data link layer එක ඊළඟට තමයි ජාල ස්තරය. එහෙනම් මොකද වෙන්නේ? ෆිසිකල් layer එකට තියෙන bit විදියට bit convert කරන රාමු විදියට. එතකොට හැම වෙලේම මතක තියාගන්න මේක මම මුලින්ම ඩයග්‍රෑම් එකේ පෙන්නුවා මතක ඇති. යවන්නාගේ සිට ලබන්නා දක්වා යනකොට හැම වෙලේම ස්තර 7ක් යනවා. නැවත ස්තර 7ක් යනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේකෙදි අනිත් කාර්යය තමයි අපි කියන ෆිසිකල් ඇඩ්‍රසින්. දැන් පටලව ගන්න එපා මේකෙදි ලොජිකල් ඇඩ්‍රසින්. එහෙම නැත්නම් තාර්ක ලිපින භාවිතා කරේ ජාල ස්තරයේදී. ෆිසිකල් ඇඩ්‍රසින් කියලා කියන්නේ භෞතික ලිපින. එතකොට මේකෙදි භෞතික ලිපින භාවිතා කරන්නේ කවුද? දත්ත සන්දාන ස්තරේ. මම කිව්වා හැම වෙලේම රාමු නිර්මාණය කරාට පස්සේ යවන්නාගේ හා ලබන්නාගේ භෞතික ලිපින. අපි මේකට විශේෂ නමක් කියනවා MAC address. MAC address හැම වෙලේම මේ රාමු වල headers තුලට අන්තර්ගත කිරීම සිද්ධ කරනවා. එතකොට අපි data packet එකක් නෙවෙයි දැන් මෙතෙන්දි කතා කරන්නේ රාමුවක්. එතකොට මේ රාමු වල හැම වෙලේම අඩංගු වෙනවා. එහෙම මතක තියාගන්න රාමු වල අඩංගු වෙනවා යවන්නාගේ හා ලබන්නාගේ භෞතික ලිපින. එතකොට භෞතික ලිපිනේ අණුව තමයි හරිම කෙනාට data ටික යවන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේකෙදි වෙන තව කාරණයක් තමයි error control. හැම වෙලේම දෝෂ අනාවරණය සහ නිවැරදි කිරීම සඳහා විවිධ ක්‍රමවේදයන් මේ දත්ත සන්දාන ස්තරයේ තුල අඩංගු වෙනවා. ඒ වගේම flow control. ඒ කියන්නේ අපි කියනවා ගැලීම් පාලනය කියලා. හැම වෙලේම මේක ගැලීම් පාලනය කියලා කියන්නේ අපි දන්නෝ දත් එක් පාර්ශ්වයෙන් ඉඳන් තවත් පාර්ශ්වයකට යවනකොට හැම වෙලේම දෙපැත්තෙම සයිඩ් දෙකේම ඉන්න අයගේ data rate එක හැම වෙලේම සමාන වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? corruption එකක්. එහෙම නැත්නම් දත්ත loss වීමක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට හැම වෙලේම flow එක control කරන්නේ මේ data link layer එකේදී. ඒතකොට මුලින්ම එයා බලනවා කොච්චර data ප්‍රමාණයක් යවන්න පුළුවන්ද අනිත් පාර්ශවයට කියලා. ඒ සම්මුතිය ඇති කරගත්තට පස්සේ තමයි data හැම වෙලේම යවන්නේ. ඊළඟට මේ දත්ත සන්දාන ස්තරය ඇත්තටම ස්තර දෙකකට බෙදෙනවා. logical link control සහ media access control කියලා. LLC සහ MAC කියලා අපි හඳුන්වනවා. එතකොට මේකෙදි මම කිව්වා අර flow control එකේ වගකීම බාරගන්නේ LLC layer එක. ඊළඟට
MS එහෙම නැත්නම් Mac ස්තරය කරන්නේ හැම වෙලේම අපි දන්න උපාංග කීපයක් එකම channel එක පාවිච්චි කරද්දී දත්ත කොහොමද එකම channel එකකින් device කීපයකට යවන්නේ. අන්න ඒක තීරණය කරන්නේ මේ Mac කියන ස්තරය මගින්. එතකොට මේකෙදි භාවිතා නියමාවලි විදියට අපිට Ethernet, token ring, FDDI, PPP වගේ නියමාවලි හඳුන්වන්න පුළුවන්. භාවිතා වන උපාංග විදියට switch, bridge සහ NIC. NIC කියලා කියන්නේ අපි දන්නවා ජාල කරන අතුරු මුහුණතනේ. එතකොට ඒ වගේ උපාංග භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ මතක තියාගන්න මේ ස්තරයේදී අපි කියන දත්ත නියමාවලි දත්ත ඒකකයක් හඳුන්වනවා රාමුවක් විදියට. ඊළඟට අපිට කතා කරන් තියෙන්නේ භෞතික ස්තරය. එහෙම නැත්නම් ෆිසිකල් ලේයර්. ඒතර ෆිසිකල් ලේයර් එකේදී හිතා ගන්නත් පුළුවන් ඇති ඔයාලට දැන් අපි කතා කරා කොහොමද දත්ත එක් පාර්ශවෙන් තවත් පාර්ශවයකට පාත් එක හොයාගෙන යවන්නේ කියලා. ඇත්තටම අපි කතා කරේ නෑනේ කොහොමද මේ යවන්නේ සිග්නල් වලින් යවනවද වයර් වලින් යවනවද එහෙම කියලා අපි තාම කතා වුණේ නෑ නේද? එතකොට අන්න ඒ ටික කොටස විස්තර කරන්නේ මෙන්න මේ භෞතික ස්තරයේ මගින්. ඒතර භෞතික මාධ්‍ය ගැන විස්තර වෙන්නේ මේ භෞතික ස්තරයේ මගින්. ඒතකොට මේකෙදි අපි කියන හැම වෙලේම අග්‍ර අතර භෞතික සම්බන්ධතාවය එහෙම නැත්නම් බිටු සම්ප්‍රේෂණය වෙන ආකාරය පැහැදිලි කරන්නේ භෞතික ස්තරයේ. එතකොට මේකෙදි හැම වෙලේම විවිධ කාර්යයන් සිද්ධ කරනවා. සමහර වෙලාවට ඒ උපාංගයේ පින් ගණන, පින්වල අරමුණු, ඊළඟට සම්ප්‍රේෂණ මාධ්‍ය වේගය, ඊළඟට අපි තුම සංඥා වර්ගය, ඊළඟට මේකෙදි කොහොමද වෝල්ටේජය වැඩි නම් 1ද අඩු නම් බිඳුවද නැත්නම් ඒකේ විරුද්ධයේද. ඉතින් ඔන්න ඔය වගේ ඔය මං කිව්වේ උදාහරණ ටිකක් ඔන්න ඔය වගේ කාරණා කීපයක් මේ භෞතික ස්තරයේ විස්තර වෙනවා. ඒතකොට හැම වෙලේම අපිට මේ තව දෙයක් තියෙනවා නෙට්වර්ක් ටොපොලොජි එක. කොහොමද මේ අපි අපේ ජාලය හැදිලා තියෙන්නේ? අන්න ඒවා ඒ සියලුම දේ මේ භෞතික ස්තරයෙන් අපි විස්තර කරනවා. ඒතකොට මේකෙදි භාවිතාන නියමාවලි විදියට Ethernet, Wi-Fi, DSL, ISDN වගේවත් ඒ වගේම උපාංග විදියට hub එක, repeater, cable, modem, connectors, antenna ඔය ආදී වශයෙන් විවිධ උපාංග මේකෙදි භාවිතා කරනවා. එතකොට මේ ඔයාලා දැන් ඉගෙන ගත්තේ ඇත්තටම OSI මොඩල් එක. එතකොට මේකේ සාරාංශයක් මම මේ රූප සටහනෙන් දක්වලා තියෙනවා. හොඳට බලන්න. අපේ ලේයර්ස් 7ක් තියෙනවා. මේ ලේයර්ස් 7ේදී අපි යවන දත්ත ඒකක වෙනස් නම් වලින් හඳුන්වනවා. ෆිසිකල් ලේයර් එකේ නම් බිට්ස් විදියට, ඩේටා ලින්ක් ලේයර් එකේ නම් ෆ්‍රේම්ස් විදියට, නෙට්වර්ක් ලේයර් එකේදී නම් පැකට්ස් විදියට, ट्रांसपोर्ट लेकेदी सेगमेंट විදියට. ඉතුරු සෙෂන් ප්‍රසන්ටේෂන් ඇප්ලිකේෂන් ලේයර්ස් තුනේදී තමයි අපි data විදියට යවන දත්ත ඒකකය හඳුන්වන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා අනිවාර්යයෙන්ම විභාගයට අහන්න පුළුවන්. මේවා මතක තියාගන්න. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ TCP/IP ආකෘතිය ගැන. ඇත්තටම OSI ආකෘතිය වගේ නෙමෙයි TCP IP ආකෘතියේ ලේයර්ස් 7ක් නැහැ, ලේයර්ස් 4යි තියෙන්නේ. කලින් OSI මොඩල් එකේ වගේ හැම වෙලේම එක එක ස්තරයේදී ප්‍රොටෝකෝල්ස් හරියටම කියන්නේ හරියටම අර්ථ දක්වලා නැහැ ඇත්තටම මේ TCP/IP මොඩල් එකේ. OSI එකේදී පැහැදිලිව නිර්වචනය කළ තියෙනවා සේවාවන් මොනවද, නියමාවලි මොනවද, ඒ ටික මේකෙම ලොකුවට TCP/IP මොඩල් එකේ ලේයර්ස් අතර සේවාවන් සහ නියමාවලි වෙන වෙනම අර්ථ දැක්වීම කළා නැහැ. නමුත් ඔයාලට මතක තියාගන්න මේකේ ලේයර්ස් 4යි, ජාල ප්‍රවේශ ස්තරය, අන්තර්ජාල ස්තරය, ප්‍රවාහන ස්තරය සහ යෙදුම් ස්තරය වශයෙන්. එතකොට මේකේදී ඔයාලට OSI සහ TCP/IP මොඩල් එකේ ලේයර්ස් 7 සහ අරකේ ලේයර්ස් 4 මැප් කිරීම සිද්ධ කරලා තියෙනවා. එතකොට අපි ගන්නවා අවසාන ලේයර්ස් දෙක. ෆිසිකල් සහ ඩේටා ලින්ක් ලේයර් දෙක තමයි TCP/IP මොඩල් එකේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස්
ස්තරයේ විදියට හඳුන්වන්නේ. ඊළඟ නෙට්වර්ක් ලේයර් එක ඒ විදියට මෙනෝ, ට්‍රාන්ස්පෝර්ට් එක ඒ විදියට මෙනෝ. ඊළඟට සෙෂන් ප්‍රසන්ටේෂන් ඇප්ලිකේෂන් තුනම වෙනුවට TCP/IP මොඩල් එකේ දානවා අපි ඇප්ලිකේෂන් ලේයර් එක කියලා. එතකොට ඒ ආකාරයට තමයි 7-4කට අඩු වෙන්නේ. එතකොට මේකෙදි මම කෙටියෙන් දාලා තියෙනවා මේ ස්තර 4ෙදි මොනවද කරන්න කියලා. අපි දන්නවා ජාල ප්‍රවේශ ස්තරයේදී කරන්නේ. එතකොට මම කලින් කිව්වා වගේ අපි OSI එකේ කතා කර data link physical දෙකේදී කරන සියලුම කාර්යයන් අපිට ජාල ප්‍රවේශ ස්තරයේ කාර්යයන් විදියට සලකන්න පුළුවන්. ඊළඟට අන්තර්ජාල ස්තරයේදීත් ඒ වගේම තමයි OSI එකේ ජාල ස්තරයේදී අපි කතා කරපු සර්විසස් ටික තමයි මේ TCP/IP මොඩල් එකේ නෙට්වර්ක් ලේයර් එකට එන්නේ. ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකේදීත් වෙනසක් නැහැ. ඒතර මතක තියාගන්න තියෙන්නේ අර TCP/IP එකේ ඇප්ලිකේෂන් ලේයර් එකට එන්නේ OSI එකේ සෙෂන් ප්‍රසන්ටේෂන් ඇප්ලිකේෂන් යන තුනටම එන සර්විසස් ටික. එතකොට මේකෙදි OSI එක විතරක් මතක තියාගත්තම හොඳටම ඇති. එතකොට ඒකෙන් අපිට ගලපලා TCP/IP මොඩල් එකට හදාගන්න පුළුවන්. මම OSI මොඩල් එක සහ TCP/IP මොඩල් එකේ වෙනස්කම් පොඩ්ඩක් මේකෙදි සාකච්ඡා කරනවා. OSI මොඩල් එක ඩෙවලොප් කරේ ISO කියන ආයතනය, International Standard Organization. TCP/IP මොඩල් එක ඩෙවලොප් කරේ ARPANET. එහෙම නැත්නම් Advanced Research Project Agency Network. එතකොට දෙගොල්ලක් තමයි මේ මොඩල්ස් දෙක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට හැම වෙලේම OSI මොඩල් එක අපිට ක්ලියර් එහෙම නැත්නම් වෙන් වශයෙන් අතුරු මුහුණත් මොනවද, සර්විසස් මොනවද, ප්‍රොටෝකෝල්ස් මොනවද කියලා හරියටම අර්ථ දක්වලා තියෙනවා. නමුත් TCP/IP මොඩල් එකේ එහෙම ක්ලියර් view එකක් නැහැ. ඒකත් මතක තියාගන්න. ඒ වගේම තමයි මේකේ මම දාලා තියෙන OSI කියන එකෙන් කියවෙන්නේ Open System Interconnection කියන එක. TCP වලින් කියවෙන්නේ Transmission Control Protocol කියන එක. ඒකත් මතක තියාගන්න. ඒ වගේම තමයි හැම වෙලේම OSI එකේ layers 7යි TCP/IP එකේ layers 4යි. ඒ වගේම හැම වෙලේම OSI මොඩල් එකේ ගොඩක් වෙලාවට transport layer එක නැත්නම් ප්‍රවාහන ස්තරයේ හැම වෙලේම connection oriented. ඒ කියන්නේ සම්බන්ධතාවය ඇති කරගෙන තමයි data යවන්නේ. නමුත් TCP/IP මොඩල් එකේ හැම වෙලේම දෙකම තියෙනවා. connection oriented and connectionless. ඒ කියන්නේ සම්බන්ධතාවය ඇති කරගෙන data යවනවා, සමහරවිට සම්බන්ධතාවය නැතුව data යවනවා. ඉන්ටර්නෙට් කියන එක සොයාගත්තට පස්සේ තමයි ඇත්තටම මේ OSI මොඩල් එක ආවේ. නමුත් TCP/IP මොඩල් එක ඉන්ටර්නෙට් එන්න කලින් ඉඳන්ම ජාල ආකෘතියක් විදියට හඳුන්වලා දීලා තිබුණා. ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට වෙනස්කම් කීපයක්වත් අවම වශයෙන් මතක තියාගන්න සමහර විට විභාගෙදී අහන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ඇත්තටම අපිට මේ කොටසෙන් කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ 6.1 කියන කොටසෙන් කතා කරන්න තියෙන්නේ මේ ජාල ආකෘති දෙක පිළිබඳව. OSI සහ TCP/IP මොඩල්. ඒවයි කාර්යයන්, ප්‍රොටෝකෝල්ස් මොනවද, උපාංග මොනවද. ඉතින් ඔන්න ඔය ටිකේ සාරාංශයක් විදියට මම මේ ලෙසන් එක ඉදිරිපත් කළේ. මම හිතනවා ඔයාලට මේ මං කියලා දුන්නු දේ පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට තවදුරටත් මේකේ ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න, කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. තව වීඩියෝ එකකින් එහෙම නැත්නම් අපි 6.1 කියන වීඩියෝ එකකින් නැවත ඔබ හමු වනතුරු ඔබට සුබ දවසක්. බොහොම ස්තුතියි.